නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුගත තථාගත වර ධර්ම චක්‍රවර්ති ස්වාමී වූ භාග්‍යවත් වූ වරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. साधु 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 සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි අදත් මේ සදහම් දැනුමට අත්තර නැමැති ප්‍රශ්නෝත්තර දහම් පොත ඇසුරු කරගෙන ඒක පාදක කරගෙන දහම් පොතෙන් අපි ප්‍රශ්න විසඳනය කර ගන්නට උත්සාහයක් දරමු. ඉතින් ඒ සඳහා මේ පින්නතුන් මේ ප්‍රශ්නෝත්තර වැඩසටහනට හොඳින් සවන් දීලා සවිදුෂ්‍ය මාධ්‍යයෙන් දැකලා අහලා යෝනිසෝ මනසිකාරයෙන් මේ අහන කියන ධර්ම කරුණු මනසේ තැම්පත් කරගෙන ගබඩා කරගෙන මේ භයානක සංසාර දුකින් අත මිදී කවදා හෝ දිනයක ඉක්මන් දිනයක සතර කතරින් ඈතර නිවන් දකින්නට ධර්මඥානය පහළ කර ගන්නට මේ වැඩසටහන මට උපයෝග වේවා උපකාර වේවා කියලා හිතාගෙන බොහොම හොඳින් මේ ශ්‍රවණය කරන්න මේ වැඩසටහන දෙවුවන් සරණයි. මේක තමයි පින්නතුනි දහම් පොත සදහම් දැනුමට අත්කල දහම් පොත. ඉතින් අපි පසුගිය දවසේ වැඩසටහන නිම කළේ පින්නතුනි 264 වෙනි පිටුවේ ප්‍රශ්නය 34 වෙනි කාණ්ඩය 33ට 34 කියන්නේ ආරම්භයත් එක්ක. අද පින්නතුනි වැඩසටහන ආරම්භ වෙන්නේ 264 ඉඳලා. පින්නතුනි අපි ඊයේ දවසේ කලින් දවසේ 263 ප්‍රශ්නය තමයි විසඳුවේ. අපි ඒක ඊටාම කෙටියෙන් වගේ කාලය වෙලා ඉක්ම යන නිසා පිළිතුර සපයාගත්තා. අපි අද ටිකක් ඒක මේ පොතේ තියෙන හැටියටම විසඳ ගන්න උත්සාහයක් දරනවා. ඉස්සෙල්ලා ඔය ප්‍රශ්න එක කියවලා බලමු. 763 වෙනි ප්‍රශ්නය 130 වෙනි පිටුව. සතරක් වූ අරූප භූමි තුල ප්‍රතිසන්දිය ගෙන දෙන්නා වූ ප්‍රතිසන්දි සිත් හතර කවරේද? ඒ බබලෝකෝල බ්‍රහ්මය කවර ඕකාර ගණයට අයත් වෙයිද? අර්ථ සමාපatti අතරින් කවර සමාපatti හතරක උපකාරයෙන් ඒ ප්‍රතිසන්දි ගැනීම සිදු කෙරේ? ඉතින් කෙටි ප්‍රශ්න තුනක් ඒකට අන්තර්ගත වෙලා තිනවා. අපි බලමු. පිළිතුර රූපාවචර ධානයන් පසු ඉපදවූ ඇතම් යෝගාවචරයෝ මෙහි උපදී. දැන් රූපාවචර ධාන වඩනවානේ පංචම ධානය දක්වා. ඊන් පස්සේ තමයි මේ යෝගාවචර මේ බඹලෝ උපදින්න අවස්ථාවන්ට ඉඩකඩ ලැබෙන්නේ. ලෙඩ වෙන රෝග සෑදෙන දිරන මැරෙන කය නොමැතිව ඉපදීමට හැකිනම් සංසාර දුක නැතයි මිත්‍යාවෙන් බැඳි. ඒක මිත්‍යාවක් නේ. ලෙඩ වෙන්නේ නැතුව, රෝග හැදෙන්නේ නැතුව, ඒ වගේම දිරන්නේ නැති, මැරෙන්නේ නැති කයක් නැතුව ඉපදින්න පුළුවන් නම් ඒක හොඳයි කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ මිත්‍යාවෙන් බැඳිලායි ඒ රූපය ගැන කලකිරීමටපත් වෙන්නේ. ඉතින් ඒ පංචම ධානය ලැබීමෙන් පසුව මෙම ධානයේ පංචවිධ වසිතාවයි. පංච වසිතාවන් තියෙනෝනේ. ආවර්ජන, සමාපජ්ජන, අධිෂ්ඨාන, උත්තාන, ප්‍රත්‍යක්ෂ. ඒවයින් ප්‍රගුණ කරගෙන රූප විරාග නම් භාවනාව වඩා කර්මස්ථාන අතුරෙන් සතර අරූපතල වැඩිම මගින් මෙම කර්මස්ථාන අතුරෙන් තියෙනවනේ සතර අරූප වැඩිම කියලා එකක්. අනිත් කර්මස්ථාන සාමාන්‍ය බ්‍රහ්ම ලෝක වලටනේ යන්නේ රූපාවචර. මේක විශේෂ එකක්. ඉතින් මෙම අරූපාවචර ධානය ලබා මුලින්ම ආකාසානංචායතන පළවෙනි අරූපතලයේනේ පින්නතුනි ආකාසානංචායතන. මේ මහා කල්ප 20000ක් ඒකේ තියෙනවා. ඉතින් ඒ ධානය සිත වඩාගෙන ඒ භූමියට ආයත් බඹතලයේ කෙනෙක් උපදිනවා. ඊළඟට දෙවන්නා ඊටත් වඩා හිතින් දිනු කරගත්ත විඥානයේ අනන්ත යනුවෙන් භාවනාව වඩා ධානය උපදවා. හෙතෙම විඥානංචායතනේ එම බඹතලයේ උපදින. ඒ නමින් කියන විඥානංචායතන. ඊළඟට පින්නතුනි ඇතමෙක් ඊටත් ඉහළින් දිනු කරගෙන හිත නත්ති කිංචි යනුවෙන් භාවනාව වඩා ධානය උපදවා ඊට ආයත් භූමිය වන ආකින්චඤ්ඤායතන බඹතලයේ උපදින. කිසිවක් නැහැ කියන එකනේ නත්ති කිංචි කියන්නේ. ඊළඟට අනිත් තවත් කෙනෙක් ඇතමෙක් සාන්ත මේතම් පනීතම් මේතම් කියලා යනුවෙන් මේ ශාන්තිය මේ ප්‍රණීතය යනුවෙන් භාවනා වඩා ඉන්න අන්තුරුව අරූපාවචර සතරවන ධානය ලබා
ඊට ආයතන භූමිය වන නේව සංඥා නාසඤ්ඤා නම් ආයතනේ උපදිනවා. ඒ හතරවෙනි තලයේ මොකද්ද එයා කරන්නේ? සාන්ත මේතම් පනීත මේතම් කියලා මේම සාන්තයේ මේම ප්‍රණීතයේ කීකේ හිත වඩනවා. ඊළඟට මේ වැඩුවාම එයාට මොකද වෙන්නේ? එයාට යන්න වෙන්නේ පින්නතුනේ මේ ප්‍රතිඵලයේ වශයෙන් නේව සංඥා නාසඤ්ඤා එතන කියන්නේ බබලෝ. ඒක තමයි අපි කියන්නේ බ්‍රහ්ම ලෝක අතරින් ඊටාව වැඩි ආශාවක් තියෙන. ඒ කියන්නේ මහා කල්ප 84000. දෙවෙනි බබතලයේ තියෙන මේ ආකාසානංචායතනේ 20000යිනේ. දෙවෙනි එකේ විඥානං ඡායතනේ පින්නතුනේ 40000. ආකින්චඤ්ඤ ආයතනේ මහා කල්ප 60000. එහෙමනේ ආචු පෙන්නන්නේ බ්‍රහ්ම ලෝක තලවල. ඊළඟට පින්නතුනේ මෙන්න මේ ආකින්චඤ්ඤ ආයතනෙන් ඉහළින් තියෙන පින්නතුනේ නේව සංඥානා භවග්‍රය කියලාත් අපි මේකට කියනවා නේව සංඥා නාසඤ්ඤා ආයතන. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ තියෙන වැඩිම ආවිෂක් තියෙන බ්‍රහ්ම ලෝකේ. ඒකේ නිසා තමයි ඒකට භවග්‍රය කියන්නේ. ඉතින් නේව සංඥා නාසඤ්ඤා ආයතනේ යම් යෝගාවචරයේ උපදිනවා නම් ඒ බඹලෝ ඔහුට මහා කල්ප 84000 ආවිෂ දෙනවා. මෙහිදී ඔහුට ඕලාරික ගොලෝසු සංඥාවක් සිතේ නොමැති වෙනු හේයින් නේව සංඥා ලෙසද මෙහිදී සූක්ෂම සංඥාවක් සිතේ ඇතිවෙන්නේ නාසඤ්ඤාය ලෙසද සලකන බැවින් මෙම රූපාවචර අරූපාවචර ධානය නේව සංඥා නාසඤ්ඤායතන ධානය ලෙස හඳුන්වනවා. ඒකයි ඒකේ පැහැදිලි කරලා තියෙනවා මේ ආයතනයට යන්න සුදුකල් ලබන යෝගාවචරය ඕලාරික වශයෙන් ගොරෝරු වශයෙන් සංඥාවක් හිතේ නැහැ. ඒ වගේම ඒක නිසා කියනවා නේව සංඥා කියලා. ඊළඟට මෙහිදී සූක්ෂම සංඥාවක් හිතේ ඇති වෙන එක නාසඤ්ඤා ලෙසද සලකන බැවින් මෙම අරූපාවචර ධානය උපදවාගත් යෝගාවචරය නේව සංඥා නාසඤ්ඤායතනේ නමින් හඳුන්වන ඒ අරූප තලයේ උපදිනවා. අරූප සමාපatti කියලා කියන්නේත් මේකයි. ඒ සමාපatti හතරක්. ඒ කියන්නේ ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ කියන ඒ අරූප තල හතරේ උපදින නිසා ඒවට අපි කියනවා අරූපාවචර සමාපatti කියලා. හැබැයි මෙහි උපදිනකොට අර මනුස්ස ලෝකේ වගේ නෙවෙයි සාමාන්‍යයෙන් විශේෂයෙන් තිරිසන් ලෝක වගේ නෙවෙයි මෙහි ඕපපාතිකව උපදින්නේ. දැන් ප්‍රේතයෝ නිරේ උපදින අය ඊළඟට විශේෂයෙන් අසුර ලෝකෙ උපදින අයට ඒ වගේම පින්දින් දිව්‍ය ලෝකතල උපදින අයට මෞකුසයක් නැහැනේ. ඒගොල්ලෝ උපදින්නේ විශේෂයෙන්ම ඕපපාතික. ආකාර හතරක් අපි පැහැදිලි කරානේ කලින් දවසක. ඒ ආකාර හතරේ කියන්නේ විශේෂයෙන්ම අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන එකෙන් හතරවෙනි ඕපපාතික තලයේ තමයි ඒගොල්ලෝගේ උපත්ති බව ලබන්නේ ඕපපාතික වශයෙන්. ඊට වඩා එක පිළිතුරක් අපි බලාපොරොත්තු වෙන දැන් ඊළඟට 264 වෙනි ප්‍රශ්නේ පින්නතුනි. 131 වෙනි පිටුවේ තියෙන අදටි නියමිත ප්‍රශ්නය. යෝගයේ හෙවත් භාවනා වඩා. ඒ කියන්නේ සමත භාවනා වඩලානේ. ඒ යෝගාවචරයෙන් චතුත්ථ ධානය භූමිය උපත ලබන්නේ කවර විපාක සිතකින්ද? අපි නැවතත් ප්‍රශ්නය බලමු. යෝගයේ හෙවත් භාවනා වඩා. භාවනා වැඩිමකට කියන්නේ ඒ යෝගාවචරය චතුත්ථ ධානය භූමියේ උපත ලබන්නේ කවර විපාක සිතකින්ද? දැන් බලමු අපි ඒක දැයේ දරුවන්ට අපි ධර්මයේ කියන පොතකින් තමයි උඩට තියෙන්නේ පිටු 168 පොතේ පිටුවෙන් තමයි අපි උපුටාගෙන තියෙන උත්තරේ. බලමු අපි ඒක. උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධානය සිත උපදවා ගත් යෝගියෝ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ චතුත්ථ ධානය භූමිය උපත ලබයි. එතකොට මේ එතන ධානාංග දෙකක් පෙන්නනෝනේ. පැහැදිලිද මොකද්ද? උපේක්ඛා ඒකාග්‍රතා ධානාංග දෙකයි. අපි දැන් කලින් ධානාංග තියෙනවානේ පහ උපදිනවානේ. ප්‍රථම ධානය විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා. මේකේ තියෙන පින්නතුනි උපේක්ඛා ඒකාග්‍රතා කියන ධානාංග දෙක පමණයි. ඒ පංචම ධානයේට සිට එනකොට තමයි මේ උපේක්ඛා ඒකාග්‍රතා කියන ධානාංග දෙක සහිතව මේ යෝගාවචරගේ සිත සකස් වෙන්නේ. එතකොට එවැනි යෝගාවචර රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ මොන චතුත්ථ ධාන භූමියේ. ඇයි පංචම ධානය කියලා භූමියක් තියෙනවද? නෑනේ පිටුනේ. ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන කියලා භූමිතල හතරයි. හැබැයි ඉතින් සිත් වශයෙන් නම් ප්‍රථම ධාන සිත, දෙවෙනි ධාන සිත, තුන්වෙනි ධාන සිත, හතරවෙනි ධාන සිත, පස්වෙනි ධාන සිත කියලා ධාන සිත්තම් පහක් තියෙනවා. නමුත් මේ පංචම ධානයේ සිත උපදවා ගත්ත ඒ යෝගාවචරය චතුත්ථ ධාන භූමිය තමයි උපදින්නේ. මේ චතුත්ථ ධාන භූමියේ විශේෂයක් තියෙනවා පින්නතුන් මතක ඇති කලින් සාකච්ඡා කළ නිසා මේක ලෝකෝත්තර ලෞකික කියන කොටස් දෙකකින් සමන්විතයි. ලෞකික දෙකට තියෙන්නේ වේහප්පල අසන්නතල කියලා තල දෙකක් පමණයි රූපාවචර. ඊළඟ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අනිත් ඔය පංචම මේ චතුත්ථ ධාන භූමියට අයිති තව තියෙනවා බ්‍රහ්මතල පහ. ඒ කියන්නේ ඒවා පින්නතුනි ලෝකෝත්තර. ඒ කියන්නේ සෝවාන් වෙලා සක්‍රුවාගාමි වලින් පස්සේ අනාගාමි තුන්වෙනි මාර්ගඵලය ලබනෝනේ උත්තමයා.
අන්නේ යෝගාවචර උපදින භූමි පහ තමයි පින්නතුනි ඔය පංච සුද්ධාවාස නමින් හඳුන්වන්නේ. ඉතින් පංච සුද්ධාවාස නම් වශයෙන් බලනවා අවිය, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨා කියලානේ. ඒකත් ඉතින් ඒ ගුණාතුම බලනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් මේ පින්නතුනි ඒ ගුණ වැඩිලා ඒ බඹතලයට යෝග මේ ආර්යයන් වහන්සේලා යන්නේ. ඒවා විශේෂ කාරණා. ඒ ඉතින් හොඳට මතක තියාගන්න ඕන දහම් දැනීම ප්‍රගුණ වෙන්නේ. ඊළඟට ඒකේ ආයුෂත් අහනවා කල්ප වශයෙන් මහා කල්ප 500ක්. ආයුෂ ඇතුව තමයි අසංජ තත්ත්වය කියන බ්‍රහ්මතලයේ උපදින්නේ. ඒ වගේම වේහප්පල් කියන ඒ බ්‍රහ්මතල දෙකම මේ චතුත්ථ ධාන භූමියටයි ලෞකික භූමි දෙකක් වෙනවා. ලෝකෝත්තර නෙමෙයි. ලෝකෝත්තර මම ඉහෙලින් කිව්වනේ දැන්. අවියතප්ප සුදස්සී සුදස්සාකටිතා කියලා පංච සුද්ධාවාස. මේක ලෝකෝත්තර නොවන ලෞකික භූමි දෙකක්. එකක් තමයි අසංජතලය. අනිත් එක තමයි වේහප්පල්. මේ දෙක තමයි පින්නතුනි ඒකට පිළිතුර තියෙන්නේ. ඊළඟට ඒවයි උපදින්න පින්නතුනි ඕපවාතික. සාමාන්‍යයෙන් උපත ලබන්නේ මව් කුසයක් නෑ ඒවයි. කිසිම බ්‍රහ්මයෙක් දෙවියෙක් පින්නතුනි මව් කුසක උපත ලබන්නේ නෑ. ඊළඟට තවත් ඒ උත්තරේ තියෙනවා පැහැදිලි කරලා වේහප්පල තලයේ බ්‍රහ්මයන් පංච ඕකාර භවනමින් අසංජ තලයේ උපදින ඒ යෝගාවචරෝ පින්නතුනි ඒකෝකාර භවනමින් උපදින. මේක විශේෂත්වයක් ඒ තියෙන්නේ අය දෙකේ. වේහප්පල කියන එකත් අසංජ තලයක් තියෙන්නේ චතුර්ථ ධානය භූමියේ නම් පංචම ධානයේ සිට උපදවාගත්ත යෝග. ඒ දෙකේ වෙනසක් තියෙන පින්නතුනි මේ අසංජ තලයේ උපදින සෑම යෝගාවචරයක්ම පින්නතුනි ඒ බ්‍රහ්ම තලයට යනකොට ඒවාට තියෙන රූපස්කන්ධය පමණයි. නාමස්කන්ධය වශයෙන් තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ හතරම නැහැ. දැන් අර වේහප්පල තලයේ ඉන්න ඒ බ්‍රහ්ම රාජයන්ට පින්නතුනි මහා කල්ප 500ක් ආයුෂ වගේම ඒ ඇත්තන්ට තියෙනවා පින්නතුනි පංචෝකාර කියලා භවය. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම තියෙන නිසා තමයි ඒක පංචෝකාර වෙන්නේ. අර එක ස්කන්ධයක් වමනා රූපස්කන්ධයේ තියෙනවා නාමස්කන්ධය කියන ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම නැති නිසා තමයි ඒක ඒකෝකාර කියලා නමින් අපි හඳුන්වන්නේ ධර්මයේ. ඒ දෙයම හැබැයි පින්නතුනි මේ දෙකම පෘථග්ජන භූමි. ලෞකික නෙමෙයි. අයි මේ ලෞකික ලෝකෝත්තර නොවෙන්නේ අර පංචසුද්ධාවාස පහ තමයි ලෝකෝත්තර වෙන්නේ. චතුත්ථ ධාන භූමියටයි භූමි හතෙන් දෙකක් ලෞකික පහක් ලෝකෝත්තර. ඒක විශේෂයෙන් මතක තියාගත යුතු කාරණයක්. ඊළඟට අපි බලමු 132 වෙනි පිටුවේ තියෙන 265 වෙනි ප්‍රශ්නය. ධාන භූමි වශයෙන් ද්විතීය ධාන භූමිය එකක්ම වන නමුත් යෝගයෙන් හැටියට සමත භාවනා වඩා දියුණු කළ ධානලාභීන් වර්ග දෙකක හේවත් විපාක සිත් දෙකක් උපදවාගත් යෝගීන් මේ ද්විතීය ධාන භූමියේම එකටම උපත ලබන්නා වූය. ඒ කවර නම් වූ ධාන සිත් දෙකද? දැන් ඒක විශේෂයක් නේ. දැන් පළවෙනි ධාන භූමියට අයිති බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම තල තුනටම ප්‍රථම ධාන පළවෙනි ධ්‍යාන සිත උපදවාගත්ත යෝගාචරයට තමයි උපත ලබන්නේ. ඒ ඕපවාතික. හැබැයි මෙතන විශේෂයක් තියෙනවා මේ දෙවෙනි ධාන භූමියට දෙගොල්ලක් එකතු වෙනවා. ඒ කියන්නේ සම්සිත් දෙකක් භාවනාවෙන් සමතේ දිනු කරන ඒ වර්ග දෙක. ඒ කවුද පින්නතුනි? මෙන්න මෙහෙමයි. දැන් යෝගින් හැටියට සමත භාවනා දිනු කරනකොට දෙවෙනි එක තියෙනෝනේ. අර පංච මධ්‍යම මේ කියන්නේ පංච ගුණ පහක් තියෙනෝනේ. ඒ කියන්නේ යෝ මේ සමත භාවනාවේ ඒ අංග පහම නෑ මෙතන. මෙතන එකක් අනිත් එකේ දෙකක් අඩුයි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ඒ කියන්නේ තියෙන ගුණ වලින් දෙකක් අඩුයි එකක. එකක අඩුයි. ඒ එක පළවෙනි එකේ තියෙන තුන්වෙනි කියන්නේ දෙවෙනි භූමියට අයිති ඇත්තන්ට පින්නතුනේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග 4 විතරයි තියෙන්නේ. දැන් අර ඊට වඩා හිත දියුණු කරපු ඇත්තන්ගේ තියෙන තුන්වෙනි ධාන භූමි සිත පහළ වෙනකොට ඒ තුන්වෙනි ධාන සිතේ එතන තියෙන පින්නතුනේ විචක්ක විචාර පීතියක් නැතුව සුඛ ඒකාග්‍රතාව විතරක් නෑ. විතක්ක විචාර පීති. එතකොට පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග 3 පමණක් ඉතුරු වෙන්නේ. ඒක විශේෂ කාරණයක්. අතන තුන්වෙනි භූමියට යනකොට ධානාංග 3යි. පළවෙනි එකට යනකොට ධානාංග 4ක් තියෙනවා. මේ පහක් තියෙනවා පළවෙනි ධාන භූමියේ. ඊළඟට දෙවෙනි එකේ පින්නතින් ධානාංග 4යි. තුන්වෙනි එකට යනකොට 3යි ඉතුරු වෙන්නේ. පළවෙනි එකේ තියෙන්නේ ධානාංග 5 කුමක්ද? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන පහම තියෙනවා. දෙවෙනි එකට යනකොට අර විතක්ක නැහැ. විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන
දැහන් සිත දෙවෙනි දැහන් සිතේ 4 තියෙන්නේ. තුන්වෙනි එක යනකොට පින්නතුනි තියෙන්නේ 3යි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නෑ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග 3 තමයි තියෙන්නේ. ඒ දෙගොල්ලම උපත ලබන්නේ පින්නතුනි ධාන භූමිය 4ක් නිසා මෙන්න මේ ဒုတိ ය ධාන භූමිය තමයි උපදින්නේ. ඒ දෙගොල්ලම එකට. වෙනසක් නෑ. හරියට පිටරට විදේශීය ළමයි සිංගල් ළමයි එකට එක ඉස්කෝලේ එක පන්තියට දාන්නේ. අන්න ඒ වගේ උපමාවට කෙටියෙන් ගත්තා. ඒක නිවැරදි උපමාවකුත් නෙවෙයි. නමුත් සාමාන්‍ය කිට්ටු යන උපමාවක් ඒක. ඊළඟට පින්නත ඒකත් උපුතාගෙන තියෙන පින්නතුනේ දැයේ දරුවන්ට අභිධර්මයේ කියන එක පින්නතුනේ 169 වෙනි පිටුවෙන් තමයි උත්තරේ මම උපුටාගෙන තියෙන 265 වෙනි ප්‍රශ්නයට. අපි බලමු මේක දැන් මොදහැට පැහැදිලි උත්තරේ මේක පොතේ තියෙන හැටියට. ද්විතීය ධානසිතත් තෘතීය ධානසිතත් උපදවාගත් යෝගී වූ මෙහි එකටම උපත ලබා. භූමි වශයෙන් එකක් වූ නමුත් ධානසිත වශයෙන් මොහු වර්ග දෙකකට අයත් බව පෙනේ. ද්විතීය හා තෘතීය වශයෙන් ද්විතීය ධාන භූමියට යනකොට ධාන සිත් වලින් දෙවෙනි ධාන සිතක් තියෙනවා තුන්වෙනි ධාන සිතක් කියන දෙගොල්ලක් නෙන්නේ. ඒ ධාන සිත් දෙක ද්විතීය වශයෙන් ධානාංග 4ක් ඌ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සිත සහිත ධාන සිතක් එකක් මම පැහැදිලි කරානේ. ඊළඟට තියෙනවා ඊළඟ එක පින්නතුනේ තුන්වෙනි ධානාංගයේ මේ කියන්නේ ධාන සිත උපදිනකොට ධානාංග 3ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග 3යි තියෙන්නේ. අරකේ 4ක් තියෙනවා මේකේ 3ක්. පළවෙනි එකේ නම් 5ම තියෙනවා පින්නොත්. ඉතින් ඉහළ යන්න එක එක ධානාංග අඩු වෙලා තමයි අර පංචම ධානයේ සිතට එනකොට පින්නොත්නේ අර උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක පමණක් ඉතුරු වෙන්නේ පින්නොත්. ඒක විශේෂ කාරණයක්. ඒක හොඳට අභිධර්මයේ පිළිබඳ පොත් බලලා මනසේ ධාරණය කරගන්න ඕන. ඊළඟට මෙහි තියෙනවා හීන මධ්‍යම හා ප්‍රණීත වශයෙන් ප්‍රබෝධය වූ භාග්මතල 3ක්. ඒකෙත් අර පළවෙනි එකේ වගේම තියෙනවා. හොඳට භාවනාව දියුණු කරගත්තා නම් එයා ප්‍රණීතයි. සාමාන්‍ය වශයෙන් අර්ධයක් නම් එයා මධ්‍යමයි. හීන වශයෙන් අඩුම වශයෙන් උපදවා ගත්තා නම් ධානය පමණක් එයා හීනයි. අංග සම්පූර්ණ නැති නිසා. ඉතින් ඒ විදිහට හීන මධ්‍යම ප්‍රණීත කියලා ප්‍රභේද තුනකුත් ඒ බ්‍රහ්මතල තුනේ තියෙනවා. දෙකේම. ඒ දෙගොල්ලම එකට ඉන්නේ හැබැයි. දෙවෙනි ධාන සිතත් තුන්වෙනි ධාන සිතෙත් යෝගාවචරෝ එකට උපදින්නේ දෙවෙනි භූමියේ. මේ කියන්නේ ဒုတိ ය ධාන කියන මේ ධාන භූමිය තමයි උපදින්නේ. තෘතිය ධානයේ නෙමෙයි. ධාන භූමිය 4යිනේ. ඒකෙන් ධාන භූමි දෙවෙනි ධාන භූමිය තමයි මේ දෙගොල්ලම උපදින්නේ. කවුද? තෘතිය ධාන සිතත්, ဒုတိ ය ධාන සිතත් කියන ධාන සිත දෙක වඩාගත්ත යෝගාචර එක තමයි මේ උපදින්නේ. මේ හීන බඹතලයේ පරිත්තාබේ මහා කල්ප දෙකක් ආවශ්‍ය ඇත්තේ. මධ්‍යම බඹතලයේ අප්‍රමාණාබේ මහා කල්ප 4ක් ආවශ්‍ය ඇත්තේ. මේ ප්‍රණීත බඹතලයේ ආභාසයේ මහා කල්පට අන්න ඒකේ තියෙන්නේ අර දැන් ප්‍රථම ධානයේට අපි කියවනේ තියෙන්නේ අසංකේ කියලා. නමුත් මෙතන ඉඳලා වෙනස් වීමක් තියෙනවා මේ දෙවෙනි ධාන සිතේ තුන්වෙනි ධාන සිතේ යෝගාවචර උපදින භූමියේ ဒုတိ ය ධාන භූමිය පින්නතුනේ මහා කල්ප 2 4 8 වශයෙන් තමයි අවශ්‍ය ගණන් ගන්නේ. ඒක විශේෂ කාරණයක්. ඒකත් ඉතින් මතක තියාගන්න යුතු කාරණයක්. ඊළඟට අපි බලමු 132 වෙනි පිටුවේ තියෙන 266 වෙනි ප්‍රශ්නය. අතීත භවයේ චුති චිත්තය හා වර්තමාන භවයේ ප්‍රතිසන්දි චිත්තයේද වර්තමාන භවයේ චුති චිත්තය හා අනාගත භවයේ ප්‍රතිසන්දි චිත්තයේද අනාදී වශයෙන් භවයෙන් භවය අතරක් නැති වෙනසේ ගැළපීම කවර නාමයකින් හඳුන්වන්නේද? ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ සසර ගමන තමයි මේ පැහැදිලි කරන්නේ. අතීත භවයේ චුති චිත්තයත් වර්තමාන භවයේ ප්‍රතිසන්දියත් එක්ක ඊළඟට වර්තමාන භවයේ චුති චිත්තයත් අනාගත භවයේ ප්‍රතිසන්දියත් මේව ගැළපි යන්නේ ඒ කියන්නේ ඉපදී මෙරි යන කතාව නෙමෙයි කියන්නේ කෙටියෙන්. ඉතින් මේ වගේ උපදීමත් මැරීමත් ඇති වෙවි යන මේ ගමනට අපි කියනවා භවයේ අතරක් නැතිව යනවා. ඒ කියන්නේ අතරක් නැතිව යනවා කියන්නේ රහත් වෙන තුරු මේ සසර ගමනේදී මෙහෙම තමයි. උපදිනවා මැරෙනවා අවසානයක් නැහැ පින්නතුනේ. රහත් තුනයින් පස්සේ තමයි ඉපදීම නැවත නැත්තේ. මොකද ඒ විශේෂයෙන්ම ඒ ආත්තාවේදී අනුපතිශේෂ නිර්වාණ ධාතුවටපත් වුණාම ඒ පංචස්කන්ධයේ ශේෂ වශයෙන් තියෙන සීලම පංචස්කන්ධය අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ආයේ පරිතීමක් නැහැ. එතෙක් තියෙනවා. දැන් සෝපාශේෂ නිර්වාණ ධාතුවටපත් වෙච්ච රහතන් වහන්සේලා උතුරා බුදුන් වහන්සේ බව නමුත් පින්නත් ස්කන්ධ පහ තියෙනවා. හැබැයි ඉතින් ස්කන්ධ පහෙන් වෙනසක් තියෙන්නේ අර විශේෂයෙන්ම කර්ම ශක්තියක් උපදවන ශක්තියක් ඒකේ නෑ විපාක ශක්තියක් විඳින්න. ඒකයි විශේෂත්වය තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ඒ පිටු දවසක් කියලා බලමු. අතීත භවයේ චුතිත්‍ය හා
වර්තමාන භාවයේ ප්‍රතිසන්දියේ ඒ ඇති වෙන සිදුවීම ගැන පැහැදිලි වෙන ගමනට අපි කියන්නේ සසර ගමන කියලා. භව ගමනනේ. මේ භවයේනේ මේ ගමන් කරන්නේ. උපදිනවා බැරෙන චුතිසිතයක් ඇති වෙනවා ඊළඟට ප්‍රතිසන්දිසිතයක්. ආයම ප්‍රතිසන්දිසිතෙන් උපසත්ය ආයි චුතිසිතය පහළ වෙනවා මරණ මොහොතේ. ආයමත් ඊට පස්සේ ආයමත් එයාට ප්‍රතිසන්දියක් ඇති වෙනවා අර චුතිසිතය ඇති වෙන කුසල අකුසල සිත් අනුව. ඊළඟට ඒ විදිහට යන ගමන අතරක් නැතුව මේ යන ගමනට අපි කියනවා මොකද්ද? ඒ ගැළපෙන නාමය තමයි පින්නොතිනි සසර ගමන කියලා වෙනම පුත්‍රය. ඊළඟට අපි බලමු 133 වෙනි පිටුවේ 267 වෙනි ප්‍රශ්නය. දුහේතුක නැත්නම් විහේතුක කියනවනේ. විපාක සිත් සතර මගින් ප්‍රතිසන්දී ලබන අසුර ගාන්ධර්වාදීන්ට එම ආත්ම භාවයේදී ධ්‍යාන මාර්ගඵල ආදී ලැබිය හැකි වන්නේ. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් ද්වේතික ප්‍රතිසන්දියකින් සමහර විට උපදිනවනේ අසුර ගාන්ධර්වාදී ඒ ආත්ම භාව ලබන සත්ව විශේෂ. ඒගොල්ලෝ දාන ඒ වගේම මාර්ගඵල ලබනවාද ලෝකෝත්තර වශයෙන් මාර්ගඵලත් ඒ වගේම ලෞකික වශයෙන් ධ්‍යානත් උපදවා ගන්නවා ආදී කියන එක තමයි මේකෙන් අහන්නේ. අපි ඒකට පිළිතුර බලමු 133 වෙනි පිටුවේ තියෙන 267 වෙනි ප්‍රශ්නයට පිළිතුර. ඒ ආත්ම භාවය සඳහා විපාක තුන් ප්‍රතිසන්දිය නිසා මොහොත දුහේතුක බව නිසා ඒ ලැබූ ආත්ම භාවයේදී කිසිවෙටකත් මාර්ගඵල ආදී ලබා ලෝකෝත්තර සංසිපල දැක්නේ. ඒකට කවදා පින්නතුනි මාර්ගඵල ලබන්න බෑ ලෝකෝත්තර සංසිප ගන්න. ඒකයි. ඉතින් ධ්‍යාන උපදවන්නත් බෑ ඒගොල්ලොන්ට. ඒකයි කාරණා. ඊළඟට පින්නතුනි 268 වෙනි ප්‍රශ්නය 133 වෙනි පිටුවේ තියෙන කර්ම චතුස්කය තුල කෘත්‍ය වශයෙන් සඳහන් වන කර්ම සතර කවරේදයි නම් වශයෙන් ලියා දක්වන්න. අපි ආයෙ නැවතත් මේ ප්‍රශ්නය බලමු. කර්ම චතුස්කය කියන්නේ හතර කියන කෙනේ කර්ම විපාක දෙන ක්‍රම හතරක් තියෙනවනේ. ඒ කෘත්‍ය වශයෙන් කෙරෙන හැටි. එතකොට මේ කර්ම චතුස්කය තුල කෘත්‍ය වශයෙන් සඳහන් වන කර්ම සතර කවරේදයි නම් කරන්නේ. කෘත්‍ය කියන්නේ මේ ඒකෙන් කයන කය කර්මයට අනුරූපව ඇති වෙන විපාක ශක්තියනේ. බලමු අපි මොකද්ද කියලා. පිළිතුර 170 වෙනි පිටුවෙන් අරන් තියෙන්නේ දැයේ දරුවන්ට අභිධර්මයේ කියන දහම් පොතෙන්. බලමු. කර්ම චතුස්කය තුල කෘත්‍ය වශයෙන් කර්ම සතරකි. එනම් ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. මේක තමයි වැදගත්. මොකද්ද? කර්මය කෘත්‍ය වශයෙන් ඒ හතර විපාක දෙන්නවා නම් එක විතක ජනක කර්මයක්. තවත් වෙලාවක ඒක උපස්තම්භක කර්මයක්. තවත් වෙලාවක ඒක උපපීඩක කර්මයක්. තවත් වෙලාවක උපඝාතක කර්මයක් බවට පත් වෙනවා. ඒක තමයි ඒ කෘත්‍ය හතර මේ කර්ම චතුස්කයේ තියෙන විශේෂ අවස්ථාව. ඊළඟට බලමු 133 වෙනි පිටුවේ තියෙන 269 වෙනි ප්‍රශ්නය. විපාක දෙන පිළිවෙල අනුව කර්මය කී බැදෑරුම්ද ඒවා නම් කරන්න. දැන් විපාක දෙනවා. දැන් අර කෘත්‍ය වශයෙන් යාල කිව්වේ. දැන් විපාක දෙන හැටියට විපාක දෙන පිළිවෙලෙන් නම් කර්මය ආකාර හතරයි. ඒක නම් පිළිතුර තියෙන්නේ විපාක දෙන පිළිවෙලෙන් කර්මය සතර ආකාරයකේ. එනම් ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය. මේ විදිහට තමයි ඒකට පිළිතුරු උපුටාගෙන තියෙන 170 වෙනි පිටුවේ දැයට දරුවන්ට අභිධර්මයේ කියන දහම් පොතේ. එතකොට ගරු කර්මය එකක්. ඒ විපාක දෙන හැටිනේ. තවත් වෙලාවක ඒක ආසන්න කර්මයක් හැටියට. තවත් වෙලාවක ආචින්න කර්මයක් හැටියට. තවත් වෙලාවකට කටත්තා කර්මයක් හැටියට තමයි විපාක ලැබෙන්නේ. ඊළඟට 270 වෙනි ප්‍රශ්නය 133 වෙනි පිටුවේ තියෙන අපි බලමු මේකේ ප්‍රශ්නේ කියවලා කර්මයෝ විපාක දෙන කාල වශයෙන් කී වැදෑරුම්ද ඒවා නම් කරන්න. කර්මයෝ විපාක දෙන කාල වශයෙන් දැන් කාල වශයෙන් යම් කර්ම විපාක දෙනවනේ. ඒකත් අර විදියට තියෙන්නේ පින්නතුනි පිළිතුර දාලා තියෙන්නේ විපාක දෙන කාල වශයෙන් කර්මයෝ සිව් වැදෑරුම්. ආකාර හතරක් නේ පින්නතුනි. වෙති. එනම් ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරි වේදනීය, අහෝසි කර්මවත්. ওই වර්ග හතරනේ. දැන් අපි දන්නවා මේ සිත් ගැන කියනකොට ජවන් සිත් හතක් තියෙනෝනේ පින්නතින්. මේ ජවන් සිත් හතෙන් පළවෙනි ජවන් සිත ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. එහෙම ඒ පළවෙනි ජවන් සිත විපාක දෙන්න බැරි නම් ඒ කර්ම සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. ආයි දෙවෙනි ආත්මයට ඒ කර්ම යන්නේ නැහැ ditta ධම්ම වේදනීයට අදාළ කර්මසක්. ඊළඟට දෙවෙනි එක උපවජ්‍ය වේදනීය කර්මය. ඒකට පින්නොතිනි හත්වෙනි කර්මය තමයි මේ ජවන් සිත තමයි උපකාර වෙන්නේ. ඒ හත්වෙනි ජවන් සිත් උපදවාගෙන ඒකෙන් යම් කිසි කෙනෙක් දෙවෙනි ආත්මය ලැබුණා නම් ඒක විපාක වශයෙන් ඒ ආත්මයට නැවත පින්නතුනේ මේ ඒක විපාක දීමක් වෙන්නේ නැහැ. ඒ උපවජ්‍ය වේදනීය කර්මය දෙවෙනි ආත්මයෙන් පස්සේ අහෝසි වෙන ඉතිරි කර්ම ටික. ඊළඟට තියෙනවා අපරාපරිය වේදනීය කියලා කර්මයක්.
අන්න අර පළවෙනි එකත් විපාක දීලා දෙවෙනි එකෙත් මේ විපාක දුන්නාට පස්සේ යම් කර්ම කොටසක් ඉතුරු වෙනා ඒක අපරාපරිය. ඒ කියන්නේ නිවන දක්වාම කියන්නේ රහත් වෙන තුරුම එයාට විපාක දෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ අපරාපරිය වේදිනේ දැන් ප්‍රවෘත්ති විපාක තථාගතයන් වහන්සේට පාවා ලැබුණානේ. රහතන් වහන්සේලාට ලැබුණානේ. ඒ වගේ පින්නොතිනේ අපරාපරිය වේදිනේ කර්මය ගැන කියන්නේ. ඊළඟට ඒ වෙන්න නැති ඒ හරි සියලුම කර්ම අහෝසි වෙලා යනවා. ඒ අහෝසි කර්ම නැවත නැවත විපාක දීමක් නැහැ. දැන් පළවෙනි ජවන්සිත, හත්වෙනි ජවන්සිත, ඊ වගේම අපරාපරිය වේදිනේ වශයෙන් විපාක දෙන්න තියෙන යම් ජවන්සිතක් දෙකේ සිට 6 දක්වා ඒවා පින්නතුනි කවදාවත් ආයෙ විපාක දෙන්නේ නැහැ. ඒවා අහෝසිලාම යනවා අපරාපරිය වේදිනේ වශයෙන් විපාක දෙන්න නොලැබුණොත්. ඒකයි කියන්නේ. ඊළඟට අපි 134 වෙනි පිටුවේ බලමු 271 වෙනි ප්‍රශ්නය. කර්මය විපාක ලබා දෙන්නා වූ ස්ථාන වශයෙන් කවර ආකාර වේද? ඒවා විපාක දෙන තැන්ද නම් කරන්න. දැන් මෙන්න මෙහෙමයි තියෙන්නේ. කර්මය විපාක ලබා දෙන්නා වූ ස්ථාන වශයෙන් කවර ආකාර වේද? ප්‍රශ්නේ එකයි. ඒවා විපාක දෙන තැන් ස්ථානද නම් කරන්න කියලා අපිට අහන්නේ ප්‍රශ්නෙට පිළිතුර. බලමු පිළිතුර අපි කර්මය විපාක දෙන ස්ථාන වශයෙන් 4කි. එහෙනම් අකුසල කර්මය ඒ කියන්නේ සතර අපාය තුලනේ. දැන් තියෙනවනේ අකුසල කර්ම 12ක් පහළ වෙනවානේ. ලෝභයට 8යි, ද්වේෂයට 2යි, මොහයට 2යි. ඒ විදිහට ඒවා පින්නතුනි විපාක දෙන්නේ කොහෙද? සතර අපාය තුල. ඊළඟට කාමාවචර කුසල් කර්ම තියෙනවානේ. එතන තියෙනවනේ පින්නතුනි කාමාවචර කුසල් 8ක්. ඒ 8ෙන් පින්නතුනි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක තල 6 උපදලා ගන්න පුළුවන්. ඒ කාමාවචර කුසල් නිසා ඒ 8ෙන් තමයි යම් කිසි දිව්‍ය ලෝක තල දැන් අපි දන්නවානේ චාතුර් මහරජිකේ තාවතින්චේ යාමේ තුත්ත්‍ය නිමානාති පණ නිමිත කියලා දිව්‍ය ලෝක තල ඒ 6 උපදිනවනම් ඒ වගේ මනුස්ස ලෝකෙ උපදිනනම් ඒ උපදින්නේ මොන ශක්තියෙන්ද? අර කාමාවචර කුසල් 8ෙන් එකක් උපකාර වෙලා. මහේ ශාක්‍ය වෙන්න පුළුවන්, සමහරට ආල්පේ ශාක්‍ය වෙන්න පුළුවන්. ඒකයි. ඒ කියන්නේ ත්‍රි හේතුක නම් මහේ ශාක්‍යයි. ඒ ත්‍රි හේතුක නොවනවා නම් ඒවා සමහර විට මනුස්ස ලෝකෙ උනත් පින්නතුනි අල්පේ ශාක්‍ය වෙන දිව්‍ය ලෝක තල උනා. ඒකයි. ඊළඟට පින්නතුනි රූපාවචර කුසල කර්මය. අන්න ඒවා පින්නතුනි රූපාවචර කුසල කර්ම කීයක් එනවා? 5යිනේ. ඒ 5 පින්නතුනි උපදින්නේ කොහෙද? බ්‍රහ්ම ලෝක තල 16ක් තියෙනවනේ. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝක තල 6යිනේ. බ්‍රහ්ම පාරිසත්‍ය, බ්‍රහ්ම පුරোহিত, මහා බ්‍රහ්ම පරිත්තාප, අපමානාප, අපමාන සුභ සුභ කියන කියලා මේ විදිහට මේ විදිහට නම් වශයෙන් ඉතින් මේ පින්නතුනි පොත්පත් බලලා හොඳට මතක තියාගන්න. ඉතින් අන්න ඒ විදිහට අකනිටා දක්වාම තියෙන 16ටම පින්නතුනි මොනවද? රූපාවචර කුසල් සිත් වලින් තමයි උපදින්නේ. දැන් විශේෂයෙන් එතන ලෝකෝත්තර කුසල් සිත් වලින් තමයි අර පංචසුද්ධා වාසය උපදින්නේ. ඒක විශේෂ කාරණයක් පිළිතුරු. ඊළඟට අරූපාවචර කුසල කර්මයන් අරූප තල 4 උපදින්නේ. ඒ කියන්නේ ආකාසානංචයතන, විඥානංචයතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤා කියන ඒ අරූප සමාපatti 4 තුල ඒ කුසල කර්මයෙන් තමයි ඒ එතන තියෙන්නේ සමාපatti 4 කුසල් සිත් 4යි පින්නතු. ඒ 4ෙන් තමයි ඒ අරූප තල 4 උපදින්නේ යම් යෝගාවචරය. ඒකයි. ඉතින් මේක වඩි විස්තර මේ පින්නතුන් හොඳට බණහලා හොඳට දහම් පොත් කියවලා තමන්ගේ දැනීම ධර්මඥානය වඩා පුළු කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඊළඟට පින්නතුන් 134 වෙනි පිටුවේ තියෙනවා 272 වෙනි ප්‍රශ්නය. අපි බලමු ඒක. චිත්ත වශයෙන්, චෛතසික වශයෙන් ලෞකිකව පහළ වන සිත් ගන්න කීයද? ආන්න ඒක වැදගත් කාරණයක්. දැන් අපේ සිතේ පහළ වෙනෝනේ චෛතසික ධර්ම. හිතක් තිබුණාට සිතේ චෛතසික පහළ වෙන්න එපා. ඒ වගේ ලෞකිකව පහළ වෙන සිත් ගන්න කීයද කියලා අහන්න. ලෞකිකව පහළ වෙන සිත් ගන්න 81ක. ලෝකෝත්තර වශයෙන් සිත් 8ක්. ඒවා ක්‍රියාසිත හැටියනේ අපි ගණන් ගන්න. ඒවා විපාක ලැබීමක් නැහැ. ලෝකෝත්තර වල පින්නතු. ඒක විශේෂ දෙයක්. ඒවා දැන් රහතන් වහන්සේලාට පවත් ක්‍රියාසිතේ තියෙන්නේ. ඉතින් ඒ 8 විපාක වශයෙන් අහවල් තැන උපදිලා යනවා කියලා එහෙම එකක් ඇත්තේ නැහැ පින්නතු. ඊළඟට ලෞකික වශයෙන් පහළ වෙන සිත් දාන්න 81යි. ඒකෙන් තමයි අපි දිව්‍ය ලෝක තල වලත් ඒ වගේම මනුෂ්‍ය ලෝක තලයේත් ඒ වගේම සතර අපායත් ආදී තැන්වල උපදින්නේ පින්නතුනේ. ඒ විතරක් නෙවෙයි රූපාවචර නොවන අරූපාවචර තල අතරට යන්නේ ඒ ලෞකික පහළ වෙන සිත් අනුව තමයි පින්නතුනේ. ඊළඟට 134 273 වෙනි ප්‍රශ්නය. කර්මයෝ මහත් බවට සම්පූර්ණ බවට පිරිපුන් බවට පැමිණි කල්ලි ඊට භාවිතා කරන විශේෂ නාමය කවරේද? ඒකත් අර 170 වෙනි පිටුවේ මම උපුටාගෙන තියෙන දැයේ දරුවන්ට අභිධර්මයේ කියන එක බලමු පිළිතුර. කර්මය මහත් බවට පිරිපුන් බවට පැමිණි කල්ලි ඒවා කර්මපත නම් වේ. අන්න එතන විශේෂයක් තියෙනවා පින්නතුනි. දැන් කර්මය කර්මපත කියලා දෙකක් තියෙනවනේ. කර්මයෙන් පින්නතුනි විශේෂ දෙයක් තමයි ඒ කර්මය කුසල් හෝ ඒවා අකුසල් හෝ ඒවා ඒ කර්මපතයක් නම් ඒකට අනුරූපව පින්නතුනි ප්‍රතිසන්දිසිතක් පහළ වෙනවා.
නැවත උපතක් ලබන්න පුළුවන් කර්මපත. හැබැයි මේ කර්මපත නොවන කර්ම වලට එහෙම උප්පත්තියක් ලබා දෙන්න බෑ ප්‍රතිසන්දි. එයාට පුළුවන් මොනවාද? ප්‍රවෘත්ති විපාක දෙන්න. ඒක කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. සසර ගමනේදී නිවන දක්වාම රහත් වෙන තුරු රහත් වෙලක් පුළුවන් සමාජයට. නැත්නම් නෑ දැන් බුදුරජාණන් වහන්සේට මේ වගේම මුගලන් ආධුනට පහළ වුණානේ ඒවනේ අවස්ථාවල් අනන්තවත්. ඒවා පින්නතුනේ කර්ම වලින් ප්‍රවෘත්ති විපාක ලැබෙන්නේ. හැබැයි කර්මපතයක් නම් අනිවාර්යෙන් ප්‍රතිසන්දිය ලැබන්න ඕන. ඉතින් කර්මපත වශයෙන් නම් පින්නතුනේ සෝවාන් වුණාන් පස්සේ අකුසල කර්මපත කොහොමවත්ම සිද්ධ වෙන්නේ නැහැ කිසිම සෝවාන් ආර්ය උත්තමයෙකුට. ඒක විශේෂ කාරණයක්. ඊළඟට 134 වෙනි පිටුවේ 274 වෙනි ප්‍රශ්නය. යම් විටක කර්මපත බාට නොපෙමිණියා වූ කර්මය කවර ආකාරයකින් විපාක උපදවනු ලබන්නේ. අන්න ඒක අරකම මම කියපු එකම තමයි මේ උත්තරේට ලැබෙන්නේ මේකේ. යම් විටක ප්‍රශ්නය කර්මපත බවට නොපෙමිණියා වූ කර්මය කවර ආකාරයකින් විපාක උපදේ සංසාර ගමනේදී විපාක දෙන හැටි නියහන්නේ. ඒකත් 170 වෙනි පිටුවෙන් අරගෙන තියෙන දැයේ දරුවන්ට අභිධර්මයේ කියන දහම් පොතෙන් අපි බලමු මේකට පිළිතුර. කර්මපත බවට නොපෙමිණි කර්මය ප්‍රවෘත්ති විපාක පමණක් උපදොත්. අර පැහැදිලිවම තියෙන ප්‍රවෘත්ති විපාක කියලා. ඊළඟට එම කර්මය සපහ දුක් වශයෙන් දෙආකාරයෙන් විපාක දෙන. දැන් මේ කර්මපත නොවන සෑම කර්මයක්ම කුසල් වශයෙන් සැප විපාක දෙන්න පුළුවන්. අකුසල් වශයෙන් දුක් විපාකත් ලබා දෙන්න පුළුවන් ඒ සසර ගමන. ඉතින් ඒ නිසා අපි කර්ම ගැන තද විශ්වාසයකින් කර්ම සිද්ධ වෙන හැටි තේරුම් අරගෙන ඒ අකුසල කර්ම වලින් වළකින්නත් කුසල කර්මයේ පිහිටන්නත් නිරන්තරයෙන් උනන්දු වෙනවා මේ ධර්ම සාකච්ඡා තුළින් ලැබෙන ප්‍රතිඵල අනුව. මම හිතන්නේ අදට මීට වඩා අපට කාලය ලැබෙන්නේ නැහැ. ඉතින් අදට මේ පින්නතුන් හොඳට සවන් දුන්නා යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටියෙන් ඒ වගේම විශේෂයෙන්ම මේ තමන්ගේ සිත යෝනිසෝ මනසිකාරයට හරවලා ඒ වගේම තමන්ගේ නුවණ දියුණු කරගන්නයි මේ වැඩසටහනට සවන් දෙන්නේ. මේ පින්නතුන්ගේ මේ වැඩසටහනට සවන් දීලා සවිදුස්ස මාධ්‍ය තුලින් තමන්ගේ ධර්මඥානය පෝෂණය කරගෙන ඊතා ඉක්මනින්ම නිවැරදි ගමන් මඟ ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටියේ පිට ආධාර කරගෙන නිවන් මඟ යන්නට ශක්තිය ලැබිලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අප හැම දිනාටම පැතිබෝධිකින් නිවන් සම්පත් උදා කරගන්න ඉක්මන් භවයක හේතු වාසනා වේවා. ඒ සඳහා මේ විශේෂ සාකච්ඡාවෙන් ධර්මඥානය තුලින් තමන්ට උතුම් වූ උපකාරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් දෙවියන් කවරණ තෙරුවන් සරණයි.